Buddhang saranang gacchami, Dhammang saranang gacchami, Sanghang saranang gacchami, Dutiyampi Buddhang saranang gacchami, Dutiyampi Dhammang saranang gacchami, Dutiyampi Sanghang saranang gacchami, Tatiyampi Buddhang saranang gacchami, Tatiyampi Dhammang saranang gacchami, Tatiyampi Sanghang saranang gacchami, Tisarana gamanang sampunnang Panatipata veramani sikkhapadan samadhiyami, Adinnādāna veramani sikkhapadan samadhiyami, Kāmesu micchācārā veramani sikkhapadan samadhiyami, Musāvādā veramani sikkhapadan samadhiyami, Surāmeraya majjapamādātthānā veramani sikkhapadan samadhiyami, Appamādena sampādeta, Samantā cakkavālesu atrā gaccantu devata, Saddhammang munirājassa sunantu saggamokkhadan, Dhammasavana kālo ayang badantā, Dhammasavana kālo ayang badantā, Dhammasavana kālo ayang badantā. Namo tassa bhagavato arahato sammā sambuddhassa, Namo tassa bhagavato arahato sammā sambuddhassa, Namo tassa bhagavato arahato sammā sambuddhassa. Karunika Shraddhakami Pingatuni, Livera Mahatmage ආදරණීය තාත්තටයි අම්මටයි පින් අනුමෝදන් කිරීම. දොන් ප්‍රේමසිරිද ලිවේරා පියාණන් වහන්සේට පින් දෙන්නත්, ලිලියන් මාග්‍රට් ලිවේරා මෑණියන් වහන්සේට පින් දෙන්නත් අද මේ ධර්මානුශාසනාවේ සහ දානමය පුණ්‍ය කර්මයේ ප්‍රධාන අරමුණ. ඒ වගේම මැතිණියගේ ලිවේරා මැතිණියගේ නමින් මිය ගිය ආදරණීය තාත්තා Don John Joaquin Jailat පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන එක. Dona Agnes Nandani Disanayaka Jailat මෑණියන් වහන්සේට පින් අනුමෝදන් කරන එක බලාපොරොත්තු වෙනවා. ලංකාවේ වරින් වර එහි ජීවත් වෙන සහෝදර සහෝදරියෝ අම්මා තාත්තාගේ ගුණ සිහි කරලා වාර්ෂික පින්කම් සිත කරනවා ඇති. ඒත් ඔබ දෙපළම ජීවත් වෙන්නේ එක්සත් ජනපදයේ. නිතර මේ වගේ ධර්ම දේශනා හෝ දානමය පින්කම් කටයුතු කරලා පින් අනුමෝදන් කරන වෙලාවට ලංකාවට සහභාගී වෙන්න අවකාශයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපේ මේ හේමචන්ද්‍ර ගුණසේකර පියාණන් ශ්‍රී අනි ගුණසේකර මෞතුමිය අප වාර්ෂිකව මේ රටට වැඩම කරවන අවස්ථාවන් වල මගේ මතක හැටියට මේ දෙවන අවස්ථාව අපව මේ නිවසට වඩම්මලා ධර්ම කරුණක් අහලා දානි ටිකක් ගිලන්පස ටිකක් පූජා කරලා පිරිත් සූත්‍රයක් අහලා ඒ පින් මෞර්තිපයන්ට අනුමෝදන් කරනවා. අද දවසේ විශේෂයෙන්ම මේ වගේ ධර්ම දානමය පින්කම ආමිෂ දානමය පින්කමකුත් මේ පුත්‍ර රත්නයක් ඉන්නවා. ඒ දරුවත් සම්බන්ධ කරගෙන තාම හොඳින් සිද්ධ කරන අවස්ථාව. මම සතුටු වෙනවා ඔබ දෙපළගේ ආරාධනාව පිරිමහලා දෙන්න. මේ නිවසට වැඩම කරන්නට අපිට අවස්ථාවක්
ලැබීම පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ දේශනාවම මවුට පියාට මේ ලෝකෙදිත් උපස්ථාන කරන්න ඕනේ. පරලෝකියාමත් උපස්ථාන කරන්න. ඔය මාතා පිතු උපට්ඨානං කියලා මහා මංගල සූත්‍රයේ දේශනා කළේ මේ ලෝකෙදි ලෙඩට දුකට සලකන එක විතරක් නෙමෙයි. ආහාර පාන ටික දෙන එක විතරක් නෙමෙයි. ඇඳුමක් පැළඳුමක් අරන් දීලා ඒ ඇත්තන්ගේ පරම්පරාවේ දේවල් ආරක්ෂා කරන එක විතරක් නෙමෙයි. මිය පරලෝකීය මව්පියන්ට පින් අනුමෝදන් කිරීම. එයත් සිගාලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මව්ට පියාට පරලෝක වශයෙන් කරන තාම වටින උපස්ථානයක් විදිහට. ඒ ඔබ දෙපළ මේ පුතුණුවන්ටත් ලොකු ආදර්ශයක් නේ. හොඳට දැනුගත්කම තියෙන වාසනාවන්ත දරුවෙක්, ගුණයහපත්කම තියෙන දරුවෙක්. ඒ පුතාටත් මේක හොඳ අවබෝධයක් ලැබෙන හොඳ එක්ස්පීරියන්ස් එකක්. අපේ අම්මා තාත්තා මේ රටේ ජීවත් වුණත් මැරිච්ච ආච්චි අම්මා සියා වෙනුවෙන් මෙහෙම පින් කරනවා. ඒක හරි විශිෂ්ට දෙයක් නේ. මව්ගෙන් ලැබෙන පුතාට ලැබෙන හොඳ ආදර්ශයක්. පියාගෙන් පුතාට ලැබෙන ඉතාම හොඳ ආදර්ශයක්. ඉතින් ඒ හින්දා ඉතාම උසස්, ඉතාම උදාර පින්කමක් තමයි මේ වෙලාවේදී අප ශ්‍රද්ධාවෙන් සිත කරන්නට සූදානම් වෙන්නේ. ඔබ හැම කෙනෙක්ම ඉතාම හොඳින් මේ දේශනාව ශ්‍රවණය කරලා මේන් ධර්මය අවබෝධ කරගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. මේ වන මේ නිවස පිරිස විතරක් නෙමෙයි, අන්තර්ජාලය ඔස්සේ තව දහස් සංඛ්‍යාත පිරිසකට අහන්නටත් අවස්ථාව අපේ හේමචන්ද්‍ර පියතුමා විසින් සලස්සලා දෙනවා. ඒ වටින දෙයක්. එතකොට විශාල පිරිසකට දීපු ධර්ම දානයක්. ලංකාවේ ජීවත් වෙන සහෝදර සහෝදරියන්ට මේ දේශනාව අහලා අම්මට තාත්තට පින් දෙන්න අවස්ථාවක් හම්බෙනවා. ඒක හරි උසස් පින්කමක්. පුළුවන් තරම් වැඩි පිරිසකට ධර්මය කියලා දෙන්න ඕනේ. වැඩි පිරිසක් සත්පුරුෂ යහපත් මගේ යවන්න තමයි ඕනේ. ඉතින් අද මම ඔයත් එක්ක ඊටාම වටින සූත්‍ර ධර්මයක් සාකච්ඡා කරනවා. ඊටාම වටින සූත්‍ර ධර්මයක් මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකාය භාග්‍යවතුන් වහන්සේගේ මුල් බුදු සමයට අයිති ඊටාම ගම්භීර, ඊටාම වටින, ඊටාම උතුම් සූත්‍රයන් අන්තර්ගත සූත්‍ර දේශනා කොටසක් ඇතුළත් වෙන මේ සූත්‍ර පිටකයට අයිති කොටසක්. ඒ සූත්‍ර පිටකයේ මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන විශේෂත්වය තමයි දීඝ නිකායේ තරම් ගොඩාක් දිග සූත්‍ර නෙමෙයි. සංයුත්ත නිකායේ තරම් ඊටාම සංක්ෂිප්තව ධර්මාර්ථ විවරණය කරපු සූත්‍ර නෙමෙයි මෙහි තියෙන්නේ. මෙහි තියෙන්නේ දිගත් නැති, කොටක් නැති සූත්‍ර. ඒකයි මජ්ක්‍ධිම ප්‍රමාණයේ සූත්‍ර, මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර. අති දීර්ඝත් නැති, අතිශයින් කෙටිත් නැති මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර දේශනා තමයි මජ්ක්‍ධිම නිකායේ අන්තර්ගත වෙලා තියෙන 152ක් සූත්‍ර. පඤ්ඤාසක තියෙන 3ක්. 50 කොටස් 3ක් තියෙන පඤ්ඤාසකයක් කියන්නේ සූත්‍ර 50. 50 කොටස් 3ක් තියෙනවා. එතකොට මේ සූත්‍ර 50 කොටස් 3යි කොට එක 52ක්ම තියෙනවා. එක 152ක් සූත්‍ර තියෙනවා. එයින් එක සූත්‍රයක් තමයි ඔය චතුම සූත්‍රය. ඒ නම දාලා තියෙන්නේ මේ ඔය ශාක්‍ය ජනපදයට කිට්ටුව වෙන්න ඕනේ. මේ චතුම කියන නගරය හෝ ඒ පළාත පිටලා තිබිලා තියෙනවා. ඒ පළාතේදී කරපු දේශනාව නිසා තමයි මේ දේශනාව චතුම කියලා නම් කරන්නේ. මොකද මම ඔය ශාක්‍යයෝ ගැන කිව්වේ මේ සූත්‍රයේ තියෙනවා, සූත්‍රයේ අන්තර්ගතය තුළ මේ ශාක්‍යයෝ මේ
කූටාගාර ශාලාවට සන්තාගාර ශාලාවට මම රැස්ලා හිටියා. එතකොට ශාක්‍යයන්ගේ ජනපදයට කපිල වස්තුවට ටිකක් හරි කිට්ටු තැනක වෙන්න ඕන. එහෙම වෙන්න ඕනේ. එහෙම නැත්තම් රජවරු කියන අර්ථයෙන් ගත්තනම් රජවරු කියන අර්ථයෙන් ගත්තනම් සන්තාගාර ශාලාවේ කූටාගාර ශාලාවේ රැස්ුණාය කියලා කියන්නේ බොහෝ විට ලිච්ඡවීන්නේ. බොහෝ විට ලිච්ඡවී. එතකොට විශාලා මහනුවරට ලිච්ඡවීන්ගේ රටට වජ්ජි මං හිතන්නේ වජ්ජි ජනපදයට මල්ල දේශයට කිට්ටුව තැනක වෙන්න පුළුවන්. ඒක ගැන නිශ්චිත අදහසක් නැත. චාතුම කියන නගරය හෝ පළාත මුල් වෙලා ඒ පළාතේ භාග්‍යවතුන් වහන්සේ මේ වැඩ හිටියා කියන්නේ මේ ආමලකි. ඒ කියන්නේ මේ නෙල්ලි කැලෑව. ආමලක කියන්නේ නෙල්ලි වලට කියන පාලි නම් හරි වටින දෙයක් රහ විශාල ප්‍රමාණයක් තියෙන හරි ඖෂධ ගුණයක් තියෙන තැනක් මේ ඵලයක් බුදුහාඳුරෝ ඒ නෙල්ලි ගෙඩිය අතේ තියාගෙන එක වෙලාවක දේශනා කරලා තියෙනවා මේ ලෝකෙත් නෙල්ලි ගෙඩිය වගේ. ඉතින් හිතන්න මේ ලෝකේ ගෝලාකාරයි කියන එක භාග්‍යවතුන් වහන්සේ කොච්චර ලස්සනට දැකලාද? මේ ලෝකේ ගෝලාකාරය ලෝකේ පවතින්නේ මේ ගෝලයක් විදියට කියන එක මේ මෑත කාලීන සොයා ගැනීමක් නේ විද්‍යාවේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ලෝකය සමාන කරලා තියෙන නෙල්ලි ගෙඩියකට අල්ල උඩ නෙල්ලි ගෙඩියක් තියාගෙන මෙන්න මේ වගේ තමයි ලෝකෙ කියලා දේශනා කළා. එතකොට උන්වහන්සේගේ ඥාණය ගැනනේ ඒ අසිරිමත් නුවණ මොන තරම් මේ දේවල් අපිට කලින් දැකලාද මේ උපකරණ වලට කලින් චන්ද්‍රිකා ඕවා මේවා තාක්ෂණයට කලින් කොච්චර ලස්සනට මේ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ දැකලා. ඉතින් ඔය ආමලක කියන මේ නෙල්ලි වනයක වැඩ ඉන්න වෙලාවේ ශරීයුත් හාමුදුරුවෝයි මුගලන් හාමුදුරුවෝයි මහරහතන් වහන්සේලා දෙන්න අග්‍ර ශ්‍රාවකයෝ දෙන්න 500ක් අලුතින් මහාන කරගෙන එනවා. අලුතින් උන්වහන්සේලාට හම්බෙච්ච 500 දෙනෙක් මහාන කරගෙන එනවා භාග්‍යවතුන් වහන්සේ හමුවේ. ඉතින් බුදුහාමුදුරුවෝ විවේකීව වැඩ ඉන්නවා ආනන්ද තෙරුන් සමග. ඉතින් අර ආපු 500 ඒ වෙනකොට වැඩම කරලා මේ බුදුරජාණන් වහන්සේත් එක්ක ඒ නෙල්ලි වනයේ වැඩ ඉඳපු ස්වාමීන් වහන්සේලාත් එක්ක ඇවිල්ලා මහා අයියෙන් කතා කර මේ සුව දුක් අහනවා. කොහොමද මේ පළාතේ තොරතුරු ඒගොල්ලෝ උන්වහන්සේලා ඒ පළාතේ තොරතුරු කියනවා මෙහෙම මහා ගෝසාව. සමහරු පාත්තර තියෙන ඉතින් 500ක් කලබලෙන් පාත්තර තිව්වොත් එහෙම පාත්තර ගැටෙන හඬම නෑ. කාමර සුද්ධ කරගන්නම ඒ සුද්ධ කරනකොට වාජන ඉල්ලන හඬ වතුර ගේන්න කියන හඬ කොහු ඉල්ලන හඬ මෙහෙම විවිධ ශබ්ද භාග්‍යවතුන් වහන්සේ විවේකීව වැඩ ඉන්න වෙලාව උන්වහන්සේ ආනන්ද හඳුරුගෙන කවුද කෙවුලෝ ටිකක් වගේ කෑකෝ ගහනවා. මේ කෙවුලෝ කියන්නේ මේ මාළු අල්ලන මිනිස්සුන්ට කියන මේ නාමයක් නේ. කෙවුලෝ මාළු අල්ලන මිනිස්සුන්ට කියන නාමයක්. ඔය අපේ ලංකා ඉතිහාසයේ මේ එක අවස්ථාවක සුනාමි ආපු වෙලාවක මේ කෙවුල්ගම් 40000 30000 සම්පූර්ණයෙන්ම මේ බුදුබත් උනා කියලා කියනවා. ලංකාවට මේ පෙර ඔය මේ දුටු ගැමුණු රජුරෝ බිහි වෙන්න කලින් සුනාමිය ආපු වෙලාව. කෙවුල් ගම්මාන කියලා කියන්නේ මහවංශෙත් මේ ඔය මේ මුදු දීවර ගම්මාන. දීවරයෝ ඉන්න ගම්මාන.
දීවරයෝ කියන්නේ ඉතින් මහ උගත් පිරිසක් නෙමෙයි. ප්‍රඥාවන්ත පිරිසක් නෙමෙයි. අසරණ මිනිස්සු. මහා ඥානයක් බුද්ධියක් නැහැ. උන්දලා ඉතින් මාළු වරන් ආවම මේවා බෙදා ගන්න, මේවට මිල නියම කරන්න. කාලෙකින් ඉතින් මුදු ගිහිල්ලා සාමි පුරුෂයෝ එන්නේ. ඉතින් බිරින්දෑවරු සමග දරුමල්ලෝ සමග මේ සතුටු සාමීචියේ යෙදෙන්නේ හිමින් නෙමෙයි. මහා හයියේ කෑකෝ ගහ තමයි මේ කටයුතු සාමාන්‍යයෙන් ඒ දීවරයෝ කරන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ආනන්දහාමුදුරුවෝ කවුද මේ කෙවුලෝ ටිකක් වගේ කෑකෝ ගහනවා ඇන්නේ. උස්සනින් කෑ ගහනවා ඇන්නේ. මහහනින් කෑ ගහනවා ඇන්නේ. මොකද මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයෝ ඉක්මවන්නේ මේ මහාඩින් කෑ ගහන්නේ නැතුව උස්සනින් කෑ ගහන්නේ නැතුව හරි මේ බොහෝම සාමකාමී පිරිසක් නිහඬ කමම අගය කරපු පිරිසක් ලෙසනේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස විතර නිහඬයි. ඔය මේ අජාසත් රජුරෝ මේ බුදුරජාණන් වහන්සේ දකින්න මේ දවසක් යනකොට මේ එතුමා මේ ඇහුවලු එක්කරන් ගියපු මේ ජීවකතුමාගෙන් මේ මාව හතුරෙකුටවත් අල්ලලා දෙන්නද හදන්නේ කියලා. මොකද වනාන්තරයට ඇතුල් වෙනකොට භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න හැම තැනම රහතන් වහන්සේලා. හැබැයි මේ කිමිහුමක් යන හඬක් නැහැ. කිමිහුමක් යන හඬක් නැහැ. උගුරපාදන හඬක් නැහැ. ඉතින් මේ වගේ නිහඬ තැනකදී බය වෙන එක නෙවෙන්නේ අමු පෘතජ්ජනේ. සාමාන්‍ය පෘතජ්ජනේ ඒ වගේ ගැඹුරු නිශ්ශබ්ද තැනක આવොත් එම බය හිතෙනවා. ඉතින් ඇහුවලු මේ මෙච්චර පිරිසක් ඉඳිද්දි කොහොමද මේව පාලනය කරන්නේ? අනේ මගේ පුතත් මෙහෙම සංවරණ මෙහෙම නිහඬ නම් කලබල නැත්තම් කොච්චර හොඳද කියලා අජාසත්ත කිව්වාය කියලා මේ බණ පොතේ තියෙනවා. මොකද මේ අජාසත් කරපු දෙම පුතත් පස්සේ කරානේ අජාසත්. ඒ පුතත් තාත්තා මැරුවා. අජාසත් එයාගේ තාත්තා බිම්බිසාර මහරජුරුව මැරුවා. ඔහොම මේ රජවරු 7 දෙනෙක් පරම්පරා 7ක් ගියාලුනේ තාත්තා මරලා පුතා රජ වෙනවා. ඉන්දියාවේ එහෙම ගිහිල්ලා තියෙන බිම්බිසාර රජුරුවන්ගේ මරණයෙන් පස්සේ තාත්තා මරලා පුතා රජ වෙනවා. ඒ තාත්තා මරලා ඊළඟ පුතා රජ වෙනවා. ඔහොම රජවරු 7 දෙනෙක් ගිහින්. ඉතින් මම මේ කිව්වේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිස සිව් පිරිස කිව්වම ආමුදුරෝරු විතරක් නෙවෙයි. සිව් පිරිස හරි නිශ්ශබ්ද හරි පිළිවෙලකට ජීවත් වෙච්ච මහා උදාර මේ ශිෂ්ටත්වයක් තිබිච්ච පිරිස. ඒ ගතිගුණ අපේ ඔය අනුරාධපුර ශිෂ්ටාචාරයේත් ජීවත් වෙච්ච ඔය වාරි ශිෂ්ටාචාරයේ බුද්ධාගම පුහුණු වෙච්ච මිනිස්සු ගාව තිබුණා කියලා මේ පාහියන් කියන හමුදුරුවෝ චීන දේශාටක භික්ෂුවක් නේ. රටින් රටට එයා යද්දී මේ එයා අනුරාධපුරේ මේ 5000ක්ද කොහෙද සාමින්නාන්සලා මේ වැඩ ඉන්න අභයගිරිය මහා විහාරය කියන මේ ස්ථාන දෙක දැකලා ඊළඟට මහා පින්කමකට ආපු විශාල පිරිසක් දැකලා ගියාට පස්සේදී මේ කොළ කැල්ලක්වත් තිබුණේ නැතය මේ ඒ මිනිස්සු ගෙනාපු මේ ඉඳුල් කොළයක්වත් තිබුණ නැති වෙන්න ඊට පහුවෙනිදා උයන දැක්කා කියලා එයා ලියලා තියෙනවා. මහමෙවුනා මේ අනුරාධපුර මහමෙවුනා උයන දැක්කලු මේ කොළයක්වත් නැතුව මේ මෙතන මිනිස්සු මෙච්චර හිටියද කියලා දනින්නවත් බැරි තරම. චීන හාමුදුරුවෝ පාහියන් හාමුදුරුවෝ තමන්ගේ වාර්තාවල ඒව ලියලා තියෙනවා. 5000ක් හාමුදුරුවෝලා ජේතවනේ අබේගිරි වැඩ හිටියා. හැබැයි පුදුම සංයමයක් පුදුම ශිෂ්ටත්වයක්. අද ඉතින් අපෙන් ඒව ගොඩක් කඩන් වැටිලා අපි මේ තැනකට ගියොත් අපේ කුණු ඔක්කොම එතන දාලා එන සංස්කෘතියක් මේ අපිට අද තියෙන්නේ. ඒක මේ අවාසනාවන්ත මේ කර්ම තත්වයක් අපේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් අයින් වීමනේ. ඒ නිහඬ බව තැනකට ගියාම ආරක්ෂා කරගන්න.
ඒ තමන්ගේ වාක් සංවරයේ පරමාර්ථ අපි දන්නවා ඒ වචනයෙන් වැරදි නොකිරීම කියලා. නමුත් වාක් සංවරයේ සම්මුති අර්ථය බොහෝම නිහඬ බොහොම සාමකාමී වචන පාවිච්චි කිරීම, අනිත් එක්කෙනාට ඇහෙන්න පමණක් කතා කිරීම, සජ්ජායනා කිරීම, ඒවා මේ සම්මුති ලෝකේ වාචසික සංවරකමේ තියෙන ශිෂ්ටත්වයනේ. දැන් අපි මේ ස්ථානයේ මේ දේශනාව කරනකොට මේ අල්ලපු ගෙදර මිනිස්සයාට අපි කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. අපි දෙන්නේ නැහැ. දැන් අපේ රටවල් වල අපේ ලක්දිවත් උරුම තමයි ඉස්සර තිබිලා තියෙන්නේ. අනිකාට වදයක් පීඩාවක් නොවෙන්න වචන පාවිච්චි කරලා තියෙනවා. ඉතින් නමුත් දැන් අපේ ටිකක් අපේ සංස්කෘතික අනන්‍යතාවය ධර්මයෙන් අයින් කරගන්න. අපේ සංස්කෘතික අනන්‍යතාවය මේ දහමේ තිබිච්ච සාරයෙන් අයින් කරලා වෙන විදියකට කොයි කාලේ ඉඳලා හරි ගොඩ නැගිලා තියෙනවා. ඒක අභාග්‍යයක්. ඉතින් ඔය හාමුදුරුවෝ ටික සද්ද කරන වැහිලා භාග්‍යවතුන් වහන්සේ අර විදියට විමසලා කවුද මේ කෙවුළු ටිකක් වගේ කෑකෝ ගන්න උස්සන්ඩින් මහාණ්ඩින් ශබ්ද නගන්නේ කියලා එන්න කියලා අහනවා වහන්සේලා මොකද මේ උස්සන්ඩින් මහාණ්ඩින් ශබ්ද කරන්නේ? මම ඔබ වහන්සේලා මෙතන සිටිනවට කැමති නැහැ. කරුණා කරලා යන්න. සැරියුත් මුගලන් දෙනමත් එක්ක ගෝලියෝ 500ම පන්නනවා. ඉන්න දෙන්නේ. පන්සලේ ඉන්න දෙන්නේ 500ම පන්නවලා ගන්න. යවන යන්න. ඉතින් ඒ හාමුදුරුවෝ යන්න කියලා කිව්වට පස්සේ සැරියුත් මුගලන් දෙනම ඉතින් අග්‍ර ශ්‍රාවකයෝ දෙන්නනේ. ආයිතේහා දෙන්නේ කිටියේ නෑනේ මේ බුද්ධ ශාසනේ. ප්‍රධානම දෙන්නමත් එක්ක අර 500ම භාග්‍යවතුන් වහන්සේ වැඳලා ප්‍රදක්ෂිනා කරලා අර මේ අතුරපු ඇතිරිලි ආපහු අකුලගෙන තම්පත් කරපු පාත්‍රකාරී ආපහු අරගෙන පිටත් වෙලා යනවා. දැන් මේ සායනහන්සලා වඩිනවා මේ මුල් වෙලාවේදී අර කුටාකාර ශාලාවේ රැස් වෙලා හිටපු සාක්‍යයෝ දැකලා තියෙනවා. ගියපයින්ම ආපහු මෙන්න 500 නම වඩිනව දැකලා ගිහිල්ලා වැඳලා නමස්කාර කරලා අහනවා ආයවත්නි ස්වාමීනාන්සලා මොකද මේ ගියපයින්ම ආපහු අපිට වඩි. ඉතින් දැනගන්නවා මේ භාග්‍යවතුන් වහන්සේ අපි පන්නගත්තා. අපිට ඉන්න එපා කියලා යවුවා කියලා මේ කියනවා. ආවහන්සලා වැඩ ඉන්න ඕන. අපි ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට කරුණු කියලා ඔබ වහන්සේලා ගැන පහදවලා අපි අවස්ථාවක් අරන් දෙන්න කියලා මේ අර කණ්ඩායම යනවා ශාක්‍ය ගෘහපතියෝ ටික ඒ පිරිස සන්තාගාර ශාලාවේ රැස්ලා හිටපු පිරිස සැරියුත් මුගලන් දෙනමයි අනිත් සායනහන්සලා 500යි නවත්තලා භාග්‍යවතුන් වහන්සේ හම්බෙන්නේ ඇත්ත යන ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ වහන්සේ ඉස්සර වගේම පෙර වගේම මේ භික්ෂූන්ට හිත සතුටු වෙන විදියට හිත පැහැදෙන විදියට බණ දහම් දේශනා කරනවා නම් අපි සතුටු කියලා මේ උපමා දෙකකුත් කියනවා. ස්වාමීනි ඉතින් මේ බීජයක් උනත් මේ පැලවෙන්නේ ඒ බීජයට වතුර වැටුනොත් බීජයක් හරි වතුර වැටෙන්නේ නැතුව තිබුණොත් ස්වාමීනි මේ පැලවෙන්නේ නැතුව ඒක හැම වියලිලා නැති වෙලා විනාශ වෙලා දිරලා යනවා. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේගේ උපදෙස් අවශ්‍යයි ඒ නවක භික්ෂූන්ට. ඔබ වහන්සේගේ අවවාද අවශ්‍යයි ඒ නවක භික්ෂූන්ට. ඒ නිසා ස්වාමීනි අනුකම්පා කරන්න. භාග්‍යවතුන් නිශ්ශබ්දව අහගෙනක තව උපමාවක් කියනවා. ස්වාමීනි තරුණ වහුපැටියෙක් මව් දෙන නැති වුණොත් විනාශ වෙනවා. කිරි දෙන්න කෙනෙක් නැහැ. රකින්න කෙනෙක් නැහැ. ලෙව කන්න කෙනෙක් නැහැ. පිරිසිදු කරන්න කෙනෙක් නැහැ. බලන්න කෙනෙක් නැහැ.
තරුණ වහුපැටියෙකුට ස්වාමීනි අම්මා අහිමි වුණා වගේ නවක භික්ෂුන්ට භාග්‍යවතුන් වහන්සේගේ හේවන අහිමි වුණා. භාග්‍යවතුන් වහන්සේගේ අවවාද අහිමි වුණා. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව භාග්‍යවතුන් වහන්සේගෙන් ආශිර්වාදය නැති වුණා. අනේ ස්වාමීනි බණ ටික. එයන්ට අනුකම්පා කරනවා. කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලුවා. ඒ වෙලාවෙම සහම්පති මහා බ්‍රහ්මයා සහම්පති මහා අනාගාමී ඵලයටපත් වෙලා මහරහතන් වහන්සේ කෙනෙක් ලෙසලුනේ වැඩ සිටියා කියන්නේ බ්‍රහ්ම ලෝකේ තාමත් වැඩ ඉන්නවා. සම්ප්‍රති මහ බ්‍රහ්මයා ආර්යයි කියන්නේ බුදු පසේ බුදු මහරහත් කියන උත්තමයන්ට කියන නමක් ආර්ය උතුම සම්ප්‍රති මහ බ්‍රහ්මයා උතුමේ. ඉතින් එතුමා මේ தત્ත්වය දැක්කා. භාග්‍යවතුන් වහන්සේගේ හැසිරීම වික්ෂුන්ලට අත් වෙලා තියෙන தત્ත්වය දැක්කා. එතුමා කල්පනා කළා වහාම මම මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේත් එක්ක සාකච්ඡා කරනවා. උපමාව කියනවා මෙහෙම. බලගත්තු පුරුෂයෙක් දික්කල අතක් වක් කරන්නේ යම් වෙලාවක් ඇතුළත. කියන්නේ දිග කරගෙන තිබිච්ච අතක් මෙහෙම නමන්න ගත වෙන වෙලාව බලගත්තු පුරුෂයෙකුට මේ කේඩරි වෙච්ච පණ නැති වෙච්ච මාස ගණන් කන්න නැති වෙච්ච මිනිහෙක්ගේ මේ අත දික් කිරිල්ලයි මෙන්න මිල්ලයි නෙමෙයි නේ මේ හොඳ බලගත්තු කාය ශක්තිය තියෙන ධීර වීර මහ යෝධ මිනිස්සේ දික් කරපු අතක් මෙහෙම නමන්නේ ගත වෙන්නේ යම් වෙලාවක්ද නමපු අතක් දික් කරන්න ගත වෙන්නේ යම් වෙලාවක්ද එතරම් කුඩා වෙලාවකින් එතරම් කුඩා වෙලාවක් ඇතුළත සම්ප්‍රති මහ බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේ අභිමුව පහළ වුණා බ්‍රහ්ම ලෝකේ සුද්ධාවාසී පහළ වෙලා පුතුරු සලුව සංඝාටිය හරියට පොරවාගෙන භාග්‍යවතුන් වහන්සේ දෙස වැඳ නමස්කාර කරගෙන අනේ සාමීන් ඔබ වහන්සේ භික්ෂූන්ට අනුකම්පා කරන්න. අර උපමාවම කියන මිනිස්සු කියපු උපමාවම කියන බීජ උපමා. සාමීනි බීජයකට වතුර නැති වුණා. ඒ බීජය අලුත් බීජයක්. ඒ බීජය සාමීනි වියලිලා යනවා. කැඩිලා බිඳිලා යනවා. වේලිලා යනවා. ඒක පැලවෙන්නේ නැහැ. රෝපණය වෙන්නේ නැහැ. ඒකෙන් ඵලයක් උපදවන්න බැරුව යනවා. ඒ නිසා සාමීනි අලුත් බීජයකට වතුර අවශ්‍යයි ඒ උපදවන්න. ඒ පැවැත්මට ඒ වගේමයි නවක භික්ෂුන්ට ඔබ වහන්සේගේ අනුශාසනාව අවශ්‍යයි. අවවාදය අවශ්‍යයි. අභිනන්දනය අවශ්‍යයි. ඔබ වහන්සේ භික්ෂු පිරිස දැහැමි කතාවකින් සතුටු කරවීම අවශ්‍යයි. ඒ නිසා අනුශාසනා කරනවා. ඊළඟට අර උපමාවක් ගන්නවා. තරුණ උපමාව. තරුණ වහුපැටියගේ උපමාව. මව් දෙන නැති වුණොත් තරුණ වහුපැටියෙකුට මොකද්ද වෙන්නේ සාමි? ඒ වගේමයි නවක භික්ෂූන්ට මෙතන ඉන්න ස්වාමීනි නවක භික්ෂූන් 500ක්. මේ ඇත්තෝ මේ අලුත පැවිදි වුණේ. මේ ඇත්තන්ට තාම ශාසනය ගැන ලොකු ස්ථාවර චෛතසිකයක්. ලොකු ස්ථාවර සිතුවිල්ලක් ඇති වෙලා නැහැ. ඒ නිසා ස්වාමීනි දේශනා කරන්න, අනුශාසනා කරන්න මේ පිරිසට මඟ පෙන්වන්න කියලා ආරාධනා කළා. ඔන්න ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අර හාමුදුරුවන්ට කතා කරන්න කැමතියි. අර ගැහැවියෝ ගිහිල්ලා ඔන්න අපි ඔබ වහන්සේලා වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ පහදව ගත්ත වඩින්ට කියලා ආය ආරාධනා කරාම සරියුත් මුගලන් දෙනමත් අර 500 නමත් ආයෙත් බුදුරජාණන් වහන්සේ කාවට වඩිනවා. ඊට පස්සේ මේ බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා සාරිපුත්ත මම මේ භික්ෂූන් පන්නලා දැම්මට පස්සේ සාරිපුත්තට මොකද හිතුනේ? මේ අත පන්නලා දැම්මට පස්සේ ඔබ වහන්සේගේ හිතේ මොකක්ද ඇති වෙච්ච සිතුවිල්ල? සරියුත් හාමුදුරුවෝ කියන ස්වාමීනි මට හිතුණා අපේ භාග්‍යවතුන් වහන්සේ මේ කාලයේ මේ භික්ෂු පිරිස වෙනුවෙන් අවවාද අනුශාසනා කිරීම සම්බන්ධව මේ උත්සාහයක් අනලස් බවක් නැහැ.
භාග්‍යවතුන් වහන්සේ මේ අනුභවාදීට අනුශාසනාවට අලසයි වගේ. උන්වහන්සේ විවේක සුවයෙන් ඵල සමාපත්තියෙන් වැඩිට කැමති වගේ. උන්වහන්සේත් එහෙමනම් ඉතින් මාත් එහෙමම ඉන්න එක තමයි හොඳ. මේක එක්කෙනාට අවවාද අනුශාසනා කරන්නේ නැතුව මාත් මේ ඵල සමාපත්තියකින්ම ඉන්නවා මේක අතහැරලා දාලා කියලා මට හිතුණා කියලා සරියුත් මහ රහතන් වහන්සේ උන්වහන්සේලා ඇති වෙන අවංක සිතුවිල්ල කියනවානේ. අවංකම එක කිව්වා. ඇති වෙච්ච සිතුවිල්ලම කිව්වා. මට නම් මෙහෙම තමයි. භාග්‍යවතුන් වහන්සේ කිව්වා මා ඒවත් සාරිපුත්ත මා ඒවා. සාරිපුත්ත එහෙම කියන්නේ බෑ. කොහොම හිතන්නවත් ඔබ වහන්සේට අයිතියක් නැහැ. ඔහොම හිතන එක වැරදි. මම එහෙමයි කියලා ඔබ වහන්සේ කොහොමද හිතන්නේ? ඔබ වහන්සේ මේ ශාසනයේ ප්‍රධාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. ඔය හිතපු විදිය හරි නැහැ. ඔය හිතපු විදිය නිවැරදි නැහැ. භාග්‍යවතුන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ නිවැරදි කරුවා. අයි උන්වහන්සේ නිවැරදි කරන්නේ මිනිස්සු වෙවිලා. උන්වහන්සේ නිවැරදි කරන්නේ මේ මේ සාම්ප්‍රති මහ බ්‍රහ්මයා පැමිණිලා. උන්වහන්සේටත් වෙන්නද දැන් මේකෙන් ඔබ විචිකිච්ඡාවක් උපදව ගන්න බෑ. සාම්ප්‍රති මහ බ්‍රහ්මයාට තේරෙන දේ භාග්‍යවතුන් වහන්සේට තේරෙන්නේ නැද්ද කියලා. සැකයක් උපදව ගන්න එපා. මේ භාග්‍යවතුන් වහන්සේ කටයුතු කරන්නේ හරිම පුදුම ආකාරයක. මේ ශිෂ්‍යෝ හික්මවන්න ගත්තු පියවර. මේ අපි මේක ගන්න ඕනේ. මේ භාග්‍යවතුන් වහන්සේගේ අනවබෝධයේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ භාග්‍යවතුන් වහන්සේ ශිෂ්‍යයෙක් හික්මවන්න ගත්තු ක්‍රමවේදයක්. මේක ක්‍රමවේදයක්. අරගොල්ලොන්ට දැනෙන්නේ මේ ක්‍රමය. එක ක්‍රමයක්. ඒගොල්ලෝ අවබෝධය කරා ගේන්න භාග්‍යවතුන් වහන්සේ අනිවාර්යයෙන්ම දන්නවා. මීළඟට මේක වෙන්නේ, මීළඟට මෙයා එනවා, මීළඟට මේ කණ්ඩායම වෙනවා. ඇවිල්ලා ආපහු මේගොල්ලෝ ඉල්ලීම් කරනවා. හැබැයි ඒ වෙනකොට අර ශිෂ්‍යයින්ට ඒගොල්ලොන්ගේ වරදකාරී හැසිරීම ගැන guilty consciousness අවබෝධේන වරදකාරී බව වැටෙන්න පටන් ගන්නවා. ඒ චෛතසික උපදින. එතකොට තමයි මේගොල්ලන්ට හරි පාර කියන්න පුළුවන්. අර වෙලාවේ කෑකෝ ගහක කෙවුලෝ වගේ දඟලන වෙලාවේ මේ ලතෝනි දෙන වෙලාවේ කිසි සංවරයක් නැති වෙලාවේ මේගොල්ලන්ට බන කියලා වැඩක් නැහැ. ඒකයි එතනයි අපි ඒක හරියට ගන්න ඕනේ. නැත්තම් කෙනෙකුට මේ දේශනාව අහන් ඉඳි දෙන්න පුළුවන්. ඉතින් ඔය මේ කූටාගාර ශාලාවේ රැස්වෙච්ච සාක්කියොන්ට තේරිච්ච එක භාග්‍යවතුන් වහන්සේට තේරෙන්නේ නැද්ද? සමහරවම අහනවා. සමහරවම හිතනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ ශිෂ්‍යයෝ හික්මවන්න අනුගමනය කරන ලද උපාය උපක්‍රම පිළිබඳව තියෙන අනවබෝධය. අපි බලන්න ඕනේ මෙතන ගුරු භූමිකාව. ගුරුවරයෙක්නේ. ගුරුවරයෙක් තමන්ගේ ශිෂ්‍ය පුත්‍රයින් වහන්සේලා ගැන දයානුකම්පාවෙන් කායික හිංසා කරන්නේ නැහැ. බලනවා මනසටම යම්කිසි ආකාරයකට විතර්කයක් ලබා දීලා සිතන්න දෙයක් ඇති කරවලා ඒකයි අපි හිතන ගන්න ඕනේ. ඉතින් අන්තිමට ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අහනවා මොගලන් හාමුදුරුවන්ගේ මහා මොග්ගල්ලාන ඔබට මොකද හිතුනේ මම මේ භික්ෂුන් පන්නා දැම්මට පස්සේ? ස්වාමීනි මට හිතුණා ඔබ වහන්සේ මේ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරන්න තරම් අනුශාසනා කරන්න තරම් අනලස් මනසකින් නෙවෙයි වැඩ ඉන්නේ. ඔබ වහන්සේ ඵල සමාපත්තියෙන් විවේක සුවයෙන් වැඩ ඉන්න කැමති වගේ. ඒත් මම හිතුවා මෙහෙම. මේ 509ට මමත් සාරිපුත්‍ර ඉෂ්ඨවිරයන් වහන්සේ දෙනම එක්කව වෙලා දිගටම අනුශාසනා කරා. මේ පිරිසට දිගටම මඟ පෙන්වන්න ඕනි කියලා මට හිතුණා. භාග්‍යවතුන් වහන්සේ කියන සාදු සාදු මොග්ගල්ලාන සාදු සාදු. බොහොම හරි බොහොම නිවැරදි මොග්ගල්ලාන. මම මත මේ ශාසනය පවත්වනවා වගේම ඔබ වහන්සේලා දෙන්න මතත් මේ ශාසනය පවත්වන්න පුළුවන්. බලන්න කොච්චර මේ ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණදනේ. දක්ෂයාට දක්ෂ කමට තැන දෙන්නේ. බිඳුවක්වත් පසුබට වෙලා නැහැ.
භාග්‍යවතුන් වහන්සේ මට මේ ශාසනයේ ඉන්න භික්ෂූන්ට මඟ පෙන්වන්න පුළුවන් වගේමයි ඔබ වහන්සේලා දෙන්න පුළුවන්. මම අනලස් වෙන වෙලාවට ඔබ වහන්සේලා දෙන්න වැඩ කරනවා. අච්චර විශිෂ්ට ගුණද මොනතරම් විශිෂ්ට නායකයෙක් මොනතරම් විශිෂ්ට ගුරුවරයෙක්ද බුදුරජාණන් වහන්සේගේ ඒ හැසිරීම හරීම ආශ්චර්යමත් එකක්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ හැසිරීම අපි හරියටම තේරුණා. හරියට. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ඔය සියලු දෙනා වහන්සේ අමතලා ඔය කතන්දරේ පස්සේ පූර්විකාවෙන් පස්සේ කරුණු 4ක් වදා. පින්වත් මහණෙනි වතුරකට බහින එක්කෙනෙකුට 4 ආකාරයක බයක්. වතුරකට බහින එක්කෙනෙකුට ආකාර 4කින් බය හිතෙනවා. මොකද පළවෙනි බය. පළවෙනි බය තමයි ඌමි බය කියන්නේ. ඌමි බය. ඌමි බය කියලා කියන්නේ තියෙන අටුවා විස්තර මගේ අවබෝධයේ ඇටියට මට තේරෙනවා මේ ඌමි බය කියන්නේ වතුරට බහින මිනිස්සෙකුට මේ රළට ඇති වෙන බය. එහෙනම් අපිට මුද්දක් ගාවට ගියාම මේ ඇති වෙන එක බයක් නේ රළ. ඒ වතුරට බහින කාලේ මේක අපේ රළ ගන්න. විශාල රළ එන්නේ වැදගෙන යයිද දන්නේ බයයි. ඊළඟට තව බයක් තමයි මේ කුම්බිල බය. කිඹුල්ලුන්ට බය. ගඟකට එහෙම බහිනවා. අපි බය හිතනවානේ කැලණි ගඟට බහිනකොට අපිට බයයි. නිල්වලා ගඟට බහිනකොට අපිට බයයි. මහවැලි ගඟට බහිනකොට බයයි. වරුසාව කාලේ කිඹුල්ලුවත් ඇවිල්ලාද දන්නේ නැහැ. කිඹුල් බය. කුම්බිල බය කියන එක වතුරට බහින මිනිස්සෙකුට ඇති වෙන දෙවෙනි බය. තුන්වෙනි බය තමයි මේ ආවට්ට බය. ආවට්ට බය කියන්නේ මේ දිය සුලි වලට ඇති වෙන බිය. සමහර මේ ජලය තියෙන තැන්වල රළ ගහන්නේ. හැබැයි තියෙන වතුර කැරකිලා ඇතුළට යන තැන්. ඒකට වතුරට බහින එක්කෙනෙකුට ඔන්න ඔය තුන්වෙනි බයක් තියෙනවා. මේ දිය සුලි වලට මං අහුවෙයිද කියන බය. හතරවෙනි බය සුසුකා බය. සුසුකා බය කිව්වේ ඔය දැටි මෝරු මේ විශාල මේ සතු මිනිස්සු අල්ලගෙන කන විශාල මාළුවෝ වර්ග ඉන්නවනේ මූදේ. ඔය අපි දකින්නේ නේ චිත්‍රපට හදලා තියෙන්නේ මේ ඇමරිකාවේ ඕනතරම් මේ මහ භයානක මාළුවෝ මෝරු වර්ග ඇවිල්ලා මිනිස්සු කන හැටි නැව් පෙරලන හැටි නේ අපි ওই චිත්‍රපටවල දැකලා තියෙන්නේ ඕනතරම්. අන්න ඒ වගේ සත්ව කොටාස ගැන භාග්‍යවතුන් වහන්සේ කියන වතුරට බහින මිනිස්සෙකුට බය තියෙනවා. ඔය වගේම බය 4ක් ශාසනයේ ඉන්න පැවිද්දොත් ඇති කරගන්න. ශාසනයේ ඉන්න පැවිද්දෝ ඇති කරගන්න ඕන දියට බහින මිනිහට ඇති වෙන බය 4 වගේ බය 4ක්. මොකද ඔය මේ බය 4 ආවම මිනිහෙක් වතුරකට බහින්නේ නැහැ. වතුරකට බහින්නේ නැහැ. ඒ වගේම තව අනතුරු 4ක් තියෙනවා මේ බෞද්ධ ධර්මෙ පුහුණු වෙන නිවන් මඟ පුහුණු වෙන ඒ අමෘත වූ පදේ සාක්ෂාත් කරන්න යන පිරිසට විශේෂයෙන්ම පැවිදි පිරිස ගැන මෙහිදී කියන්නේ. ගිහි පිරිසටත් අදාළ නොවෙන්නෙම නැහැ. ගිහි පිරිසටත් මේව අදාළ කරගත හැකි. මොකක්ද පළවෙනි බය? පළවෙනි බය තමයි මේ පැවිද්දෝ නවක පැවිද්දන්ට මේ පැරණි පැවිද්දෝ මහාන වුණාම හරියට අවවාද දෙනවා. හරියට අවවාද දෙනවා. මෙතන කැපයි ඉන්න. මෙතන කැප නැහැ. මෙතන ඔබ වහන්සේට වාඩි වෙන්න පුළුවන්. මේ පුටු ඔබ වහන්සේට සුදුසු නැහැ. මේවා මහස්ත විරවරුන්ගේ පුටු. මේවා තමයි සාමණේරයින්ට. දැන් මට මතකයි මම මේ මහාන වුණාම පැදුරක් තමයි දුන්නේ. ඉදා ගන්න පැදුරක් යන්දක්වත් නැහැ අවුරුද්දක් අමාරක් යනවා.
ඉතින් ඕවට ඇතුලේ කේන් තියෙනවා. ක්‍රෝධය එනවා. ඒගොල්ලෝ ඇඳේ අපි පැදුරේ. ඒගොල්ලොත් මහාන වෙලා මමත් මහාන වෙලා. ඒ වුණාට ඒගොල්ලොන්ට මෙට්ටත් එක්ක ඇඳන් අපිට පැදුරු කබල් කියලා ඔය අවවාද දෙනකොට හරි තරහවල් ක්‍රෝධයන් එනවා භික්ෂුන්ට. ඕක ඉතින් භික්ෂුන්ට විතරක් නෙමෙයි. අනිකා යහපත් දේ අයහපත් දේ ගැන අවවාදයක් දෙනකොට ඕක ගිහි පැවිදි කාටත් එන එක. කාටත් එන. මේ කැපය, මේ අකපය, මෙතන ගෝචරය, මෙතන අගෝචරය. මෙය තමයි සමාදන් විය යුත්තේ. මේ තුලින් වළකින්න ඕනේ. ඔහොම අවවාද අනුශාසනා දෙනකොට නවක භික්ෂූන්ට ඒගොල්ලෝ මහාන වෙන්නේ කොහොමද? මේ සංසාරේ දුකයි. මේක මහා භයානක එකක්. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස වලින් ගැලවෙන්න ඕනේ. ඒකට තියෙන හොඳම මඟ මහාන වීම තමයි කියලා මහාන වුණා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. සියලුම දුකින් නිදහස් වෙලා නිර්වාණය සාක්ෂාත් කරනවාමයි කියන අදිස්ථානයෙන් මහාන වෙච්ච කෙනෙකුට උනත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අවවාද දෙනකොට ක්‍රෝධය උපදින්න පුළුවන්. ඔය ක්‍රෝධය එන්න ඊළඟට මොකද කරන්නේ? ඊළඟට කරන්න පුළුවන් දේ තමයි භාග්‍යවතුන් වහන්සේ සිහි කරනවා. ඒගොල්ලෝ සිතන්නට පුළුවන් අපි පැවිදි පිරිසක් මේ අපිට අවවාද දෙන්නේ මේ අපේ මේ මුණුබුරුන්ගේ ප්‍රමාණය උන්වහන්සේලාට මේක කරන්න එපාය මේක කරන්නය මෙහෙම අවවාද දුක් විඳින්න ඕනේද මෙතන කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා දේශනා කරනවා. යම් පැවිදි පිරිසක් ඉන්න පුළුවන් සිවුර අතහැරලා යන පිරිසක් ඉන්න පුළුවන්. මේ අර හම්දුරලා ටිකටනේ ඇඩ්වයිස් එක දෙන්නේ. ඔබ වහන්සේලාට මේ ඇතුල් වෙච්ච ශාසනේ සිවුරු අරින්න හිතෙන්න පුළුවන්. මේ ශාසනය අතහැරලා නැවත ගිහි බවට පෙරලෙන්න හිතෙන්න පුළුවන්. අවවාද උහුලන්න බැරි වුණා. අවවාද උහුලන්න බැරි වුණොත් අවවාද වලට මේ අනුකූල වෙන්න බැරි වුණොත් ඔබ වහන්සේලා ඉතින් යයි මේක අතහැරලා. අර 500ට දෙන ඇඩ්වයිස් එක මොකද? භාග්‍යවතුන් වහන්සේ දැඩි නිහඬ අවවාදයන් දුන්නේ. ක්‍රියාවෙන් අවවාද කළේ. අන්නලද? දැන් මේක කල්පනා කරන මාන්නාධික පැවිද්දෙක් මට මෙහෙම කරා මහාන වෙලා අපි ආපු ගමන් අපිට මෙහෙමනම් භාග්‍යවතුන් වහන්සේ කරන්නේ. තා පහු වෙනකොට කොහොම කරයිද? නේ. ඕක පන්සලකදී වුණා. නේ. අපි මේ ආවා මෙතන කරුණාව මෛත්‍රිය ඇති කියලා හිතා. මෙතන ආපු වෙලේ ඉඳලා අවවාදමයි. අරක කරන්න එපා මේක කරන්න එපා කිය උපදේශමයි. අපි මොකටද දුක් විඳින්නේ? සිවුරු අතාරන ගොඩාක් ඔය මේ වැඩිහිටි වියටපත් වෙලා පැවිදි වෙන අයට දැන් වැඩිහිටි වියටපත් වෙලා පැවිදි වුණා කියලා එකක් නෑ නේද ශාසනයේදී. ශාසනයේ වයස පිළිගන්නේ උපසම්පදාවේ වස්ගානේ. මම අවුරුදු 10 දී මහාන වෙලා 20 දී උපසම්පදා වෙනවා. එතකොට තමයි නියම පැවිද්ද. එතන ඉඳලා මං අවුරුදු 10ක් ගෙවුනම මට වස් 10යි ස්ථවිර භික්ෂුවක්. හැබැයි මට වයස අවුරුදු 30යි. ඒ අතරේ අවුරුදු 60ක් සම්පූර්ණ වෙලා යම්කිසි ගිහියෙක් පැවිදි වෙනවා. එයාට වයස 60යි. ඉතින් මම එයාට අවවාද දෙනකොට මෙතන කැපයි ඔබට මේ පුටුව ඔබට තාම අයිති නෑ. මේ සේනාසනය නෙමෙයි ඔබට අයිති. අසුවල් සේනාසනේ දානශාලාවේ වාඩි වෙනකොට මෙතන ඉන්නේ ස්ථවිර භික්ෂූන් මෙතන තමයි නවක භික්ෂූන් කියලා කොනට දානකොට අර 60ක් වෙලා මහාන වෙලා උපසම්පදාව ලැබපු අවුරුද්දක් උපසම්පදාව පිරිච්ච කෙනාට එන්න පුළුවන් තරහ රෝදයක් එන්න පුළුවන්. මොකද්ද මේ ලදරුවා මගේ මුණුබුරා වගේ මට ගෙදර ඉඳිද්දි මේ මට්ටමේ මුණුබුරොත් හිටියා. මෙයා ඇයි මට අවවාද කරන්නේ මං ඉන්නේ නැහැ කියලා සිවුරතයි. ඕක ඉහි ගෙදරක් විය හැකි.
මේ අවවාද අහන්න වැඩිහිටි ඒ කියන්නේ අත්දැකීම් බහුල එක්කෙනාගේ උපදේශය අහන්න අපේ මාන්නය අපිට ඉඩ දෙන්න. අපි එතෙන් අතහැරලා යනවා. සමහරුන්ට මම අවවාද කරලා ඒ අවවාද මම කරේ කොච්චර කරුණාවෙන් මෛත්‍රියෙන් වුණත් ඒගොල්ලෝ ගැනම හිතලා කරපු අවවාද වුණත් මට තියෙනවා එක්ස්පීරියන්ස් දැන් ෆෝන් එකට කෝල් එකක් දුන්න මාංශ කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතනවා මේ අවවාද දෙන එක්කෙනා කෝල් කරාම මේ අපි ගෙවන ජීවිතේට හරි බාධකයක්. මෙයාගේ වැඩේ ඇඩ්වයිස් දෙන්න. පැවිදි විතර නෙවෙයි ගිහින් මගාරේ. ඉතින් ඒක නිවන් මඟ කෙනෙකුට ගිලිහෙන්න හේතුව. භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසා මේ ක්‍රෝධය තමයි හරියට රළවලට බිය වෙනවා වගේ රළ වලට ඇති වෙන බිය සමානයි භාග්‍යවතුන් වහන්සේ සීකරනවා. ඒගොල්ලෝ ජලය මගාරිනවා වගේම රළ වලට බිය නිසා හරියට ක්‍රෝධය නිසා සාසනය අතන. බෞද්ධ මාර්ගයේ පුහුණු වෙන එක නවත්තලා දාන්න. බෞද්ධකම වඩන්නේ නැතුව යනවා. ಗುಣධර්ම වලින් අයින් වෙලා යනවා. සාවේ පළවෙනි බිය භාග්‍යවතුන් වහන්සේ වදාලා තේරුම් ගන්න. දෙක. දෙවනියට කිව්වේ මේ කිඹුල් බිය. කිඹුල් බිය. දැන් ඔය පැවිදි වුණාම හරියට අවවාද ලැබෙන එකක් නෙමෙයි කැම බීම ගැන. කැම බීම ගැන හරියට අවවාද ලැබෙන. අවවාද විතරක් නෙමෙයි අපි නම් පොඩි කාලේ කුටික් කාලා. මොකද මේ 12න් පස්සේ කෑම 12න් පස්සේ කාලා අහුණාම අපේ ලොකු ආන්දරෝ ඔස්සරම් පන්නගෙන කණ්ඩ දෙන්නේ. ඒක ඉතින් ඒ කාලේ නම් අපි හරි තරහයි. හරි ද්වේෂයයි මට මේ සූත්‍රය කියනකොට මම්ම තමයි මතක. කන එකට නීති දානවනි කියලා කොච්චර කේන්ති අරන් තියෙන්නේ. දැන් මේ දෙවනි කිඹුල් බිය කියන්නේ සමහර භික්ෂු භාග්‍යවතුන් වහන්සේ සිහි කරනවා කෑදරකම නිසා කෑම ගැන අවවාද අනුශාසනා ලැබෙනකොට ඒ අවවාද අනුශාසනා පිළිපදින්න යෑම මහා ප්‍රශ්නයක් මහා අසහනයක් මහා කරදරයක් විදියට සලකලා කෑදරකම නිසාම ආයෙ සිවුරට ඇරලා යනවා කියන්නේ. කන්නවත් නැහැ. මෙතන කන්නවත් නැහැ. අපිට මේ මුඛවාඩම් දාලානේ භාග්‍යවතුන් වහන්සේම සීකරනවා. නේ මුඛබන්ධන දානවනේ මේ පන්සලේ කියලා සමහර භික්ෂුන් සිවුරු අතහැරලා යනවා. නවක භික්ෂු. මොකද උතුම් සිල්වත් ගුණවත් පැවිද්දෝ මේ ඒ ඇත්තෝ දන්නවනේ විකාල භෝජනයෙහි ආනිසංස. ඒ කියන්නේ විකාල භෝජනයෙන් වැළකීමෙන් ලැබෙන ආනිසංස මහන මහලු ඒ උසස් පැවිද්දෝ ඒ ගුණ සපුරන පැවිද්දෝ දන්නවා මේ විකාලයෙහි ආහාර ගත්තන් තියෙන අපහසුකම් හැදෙන ලෙඩ රෝග බඹසර වඩන්න තියෙන අපහසුතාවකම් ඒක නිසාම වැඩෙන අනවශ්‍ය කෙලෙස් අනවශ්‍ය රාගයන් මේ ආහාරයේ අධික බව නිසා විකාලයෙහි ආහාර පරිහරණය නිසා ඇතිවෙන ආදීනව ටික පැරණි උත්තරමිය දන්නවා. දැන් නවක පැවිද්දට කියනකොට කන්න එපා. 12න් පස්සේ කැප නැහැ මේ ආහාර. මෙන්න මේ ආහාර විතරයි කැප. මේවා ඔබ වහන්සේලාට සප්පායයි. මේවා සප්පාය නැහැ. ඒ නිසා මේවා විතරයි සප්පායම් වෙන්න පුළුවන්. මේවා සප්පායම් වෙන්න බෑ. මේ විදිහට අවවාද අනුශාසනා දෙනකොට භාග්‍යවතුන් වහන්සේ කරනවා නවක පැවිද්දා ද්වේෂසහගත. ද්වේෂසහගත. ඒ ද්වේෂය උපදින්නේ කෑදරකමෙන්. ආහාර පිළිබඳව තියෙන ලෝලත්වය අට කණ්ඩත් නැහැ කියලා කේන්ති ගිහිල්ලා තැන් අතහැරලා. ස්ථාන අතහැරලා. ඉතින් එහෙම සිවුරු අතහරින පිරිසක් භාග්‍යවතුන් වහන්සේගේ කාලේ තුල තියෙනවා. ඕක ගෙවල් වල නේ බෝඩින් වල අපි තැන් අතහැරලා යන්න හේතු වෙන ප්‍රධාන කාරණයන්නේ අයියෝ කණ්ඩ නැහැ කෑම හරිනේ. එහි කෑම හරිනේ. අතහැරලා දානවා කෑම හරි නැහැ කියලා අතහැරලා දානවා. කෑමට නීති වැඩි. වෙලාවට එන්න ඕනේ. වෙලාවට ආවෙ නැතොත් කණ්ඩ නැහැ. මොන කරුමයක්ද? එහෙම හිතලා අපි කෑම නිසා
හරි වටින දේවල් අතහැරලා තියෙනවා. ජීවිතේ බොහෝම වටින දේවල්, වටින ස්ථාන, මහා සම්පත් අර කෑදරකමේ නාමයෙන් අතහැරලා දාලා මේ මොන කර්මයක්ද කණ්ඩත් නැතුව කියලා අපි ඒ මහා සමාදන් වෙන්න ඕන උදාහර දේවල් අතහැරලා අර ගිහිල්ලා ආපහු දුක් කොටට වැටෙනවා. ඒ හින්දා භාග්‍යවතුන් වහන්සේගේ මේ දෙවනි බිය කිඹුල් බිය මිනිස්සු අතුරාතාරිනෝ කිඹුලොන්ට තියෙන බය හින්දා. ඒ වගේම පැවිද්ද ශාසනය අතාරිනවා ගොදුරට තියෙන ගොදුරු ගිලින්ද නේ කිඹුල්ලුනේ ගොදුරු ගිලින්නේ නේ ගොදුරු ගිලින්න අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා ඒකට බය වෙලා මෙතන හිටියොත් කණ්ඩවත් නැති වෙයි කියලා බය වෙලා මෙතන හිටියොත් ඕන වෙලාවට කෑම කණ්ඩ නැති වෙයි කැමැති කෑම කන්න නැති වෙයි කැමැති ප්‍රමාණය බෙදා ගන්න නැති වෙයි රහ විඳින්න නැති වෙයි ඒකේ රසය ගැන සාකච්ඡා කර ඉන්න නැති වෙයි කියලා බයට සාසනිය අතාරිනවා. ඔය දෙවෙනි තුන්වෙනියට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ ආවට්ඨ බය. සමහර ඇතැම් පැවිද්දෙක් නවක පැවිද්දෙක් භාග්‍යවතුන් වහන්සේ සිහි කරනවා හරියට ඉතින් සිවුරු ඇඳ පොරව ගන්නෙත් නැතුව ඉන්ද්‍රිය සංවරයකුත් නැතුව පාත්‍රේ තරම් පිණ්ඩපාතය යනකොට පේනවා මේ ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රෙක් ගෙදරක අපේ මහත්තයා වගේ කෙනෙක් හරි මහත්තයාගේ පුතා වගේ කෙනෙක් හරි අර පිණ්ඩපාතේ යනකොට දකින්න බොහොම සන්තෝෂෙන් ඉන්නවා. බොහොම සන්තෝෂෙන් ඉන්නවා. එහෙම ගෙවල් වල සන්තෝෂෙන් ඉන්න වෙලාවල් තියෙනවනේ. නේ? විශේෂයෙන් ගෙවල් වල කවුරු හරි එන වෙලාවට සන්තෝෂෙන් ඉන්නේ. නේ? ඉතින් ඔය ආමුදුරුවෝ වෙන වෙලාවට යන රණ්ඩුත් ඉවරයිනේ. නවත්ත ගන්නවානේ. කෑකෝ ගහ ගැනීලි අපිලි වෙලවල් මරා ගැනීලි දොස් නගා ගැනීලි නවත්තනවනේ. දැන් ඔය සමහර පැවිද්දෝ පිණ්ඩපාත යනකොට ඔහොම ගෘහපතියෝ දකින්න බොහොම සතුටින් ඉන්න යාන වාහන පරිහරණය කර හොඳ ආහාර පාන අනුභව කරගෙන ලස්සන ඇඳුම් ඇඳගෙන ගෙවල් වල කුමාරයින්සේ ජීවත් වෙන ගෘහපතියෝ දැකලා අර පැවිද්දන්ට හිතෙනවලු භාග්‍යවතුන් වහන්සේ සිහි කරනවා. ඒක ඇත්තටම හිතෙනවා හිතෙනවලු නෙවෙයි හිතෙනවා. මටත් හිතිලා තියෙන සමහර ගිහියෝ දැක්කන් ඒ කාලේ තරුණ වියේදී මට හිතලා තියෙනවා ගිහියොන්ට නම් මොන සැපද හිතලා තියෙනවා. මහ ලොකු දෙයක් නෙවෙයි අර මේ බස් එකේ නගින්න ගියාම මරදානේ ආනන්ද ගාවට උදේට 7ට විතර ගියන් 7:45 විතර වෙනකන් ඉන්න ඕනේනේ හෝල්ට් එකේ. නැග ගන්න. මොකද එනේන බස් එකේ දෙනක බුරෝල්. ඉතින් අර කොන්දොස්තර කොළුවා කියනවා සාදු. ඊළඟ බස් එකේ එන්න. මේකේ සාදුට ගොඩ වෙන්නවත් බෑ. නේ? ගොඩ වෙන්නවත් බෑ සාදු ඊළඟ එකේ එන්න කියලා. ඔහොම ඉතින් ඔය ළඟම බස් එකක් එනකම්ම ඉස්සර විශ්වවිද්‍යාලය යද්දි බොහෝ දවස් වලට බලන්නේ. ඉතින් එතකොට ඒ අතරතුරේ ගිහියෝ එනවා ලස්සනට ඇඳ පැළඳගෙන කොල්ලෝ. මගේ වයසේ කොල්ලෝ එහෙම එන ඇවිල්ලා මේ එන පළවෙනි බස් එකේම ඒගොල්ලෝ මේ ෆුට්බෝඩ් එකේ එල්ලලා යනවා. ඒ යනකොට මට හිතෙනවා ඔක්කොම මේ සිවුරින්ද. අර සිවුර නැත්තම් මා දණිය නැහැ. බලන්න එපා අර ඕන වෙලාවට යන අපිට තමයි කර්මය. මේක පුදුම කර්මයන් හිතෙන. භාග්‍යවතුන් වහන්සේ කියපුවා හිතිලා තියෙනවා. ඒවා සහතිකයක්. ඒකක්ක බොරු නෙවෙයි. නවක පැවිද්දට අත්දැකීම් නැති පැවිද්දට ඔය වගේ අතිසුළු කාරණා මහා සම්පත් ලෙස පේන්න ගන්න. මහා සම්පත් ලෙස පේන්න ගන්නවා. මොන සැපද්ද ගියෝ විඳින්නේ කියලා. හිතලා කල්පනා කරනවා මාත් ගිහි වුණා නම් හොඳයි. ඔය ඉතින් දානයක් මානයක් දීගෙන ඉන්න බැරිය. ගිහි වෙලා සිවුරු ඇරලා දානමාන ටිකක් එහෙම දීගෙන පින් ටිකක් කරගෙන ආඳුල්ලට සලකගෙන ඉන්න. මේක හරියන වැඩක් නෙමෙයි. මේක හිටියොත් අර ගිහියෝ විඳින සැප වලින් පංචකාමයෙන් එක අරික්කාලක් විඳින්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒකේ යථාර්ථය ගිහියෝ පංචකාමය භුක්ති විඳිනවා නම් පැයක් ඒකට අඩුම පැය 12ක් වැඩ කරනවනේ පණ යනකම්. නේ? පණ යනකම් දාඩිය පෙරාගෙන බැනුම් ආගෙන එක එක්කෙනාට යටත් වෙලා
පරාණ බය අද නැතුවට හෙට රස්සාවෙන් දොට්ට දායිද පඩි අඩු වෙලා එයිද පරාණ බය වැඩ කරන මිනිහා පැයක් සැප විඳිනවා. හැබැයි ඒ සැප විඳින පැයේදී දැක්කොත් එහෙම පැවිද්දෙක් පැවිද්දට හිතෙනවා මේ ගිහියා විඳින සැප මොන තරම් සුඛෝපභෝගී ජීවිතයක් මේ අපි තමයි කර්ම ගෙවන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ සීකරනවා හරියට දිය සුලි වලට බය වෙලා වතුර අතෑරලා යනවා වගේ ජලයට බහින්න යන මිනිහෙක් මේ ශාසනය අතාරින්න. පැවිද්ද අතාරින්න. නිවන් මඟ අතාරින්න. දුකින් නිදහස් වෙන්න තියෙන පහසුම පාර වෙච්ච මේ පැවිදි ජීවිතෙන් අයින් වෙලා. ඊළඟට අන්තිම බය. හතරවෙනි බය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සුසුකා බය. සුසුකා බය. මේ සුසුකා බය කියලා කිව්වේ මේ අර සැඩ මසුන්ට මෝරුන්ට මහා තල් මසුන්ට මිනි කන සතුන්ට තියෙන වතුරේ ඉන්න සතුන්ට තියෙන බය. සුසුකා බය. ඒ වගේම පැවිද්දොත් යම් කිසි තැනක ශාසනය අතහැරින හේතුවක් වෙනවා. ඒ තමයි ඇඳ පෙරවගෙන ධර්මචාරිකාවේ පිණ්ඩපාතේ ගමකට නියං ගමකට යන වෙලාවට නගරයක වීදියක යන වෙලාවට ටිකක් නොහුබිනා ලෙස අසංවර ලෙස ඇඟපසඟ එළිය දාගෙන ඇඳුම් ඇඳන් ඉන්න මාගමුන් දැකලා ස්ත්‍රී දැකලා රාගය උපදිනවා. රාගය උපදවගෙන අර ගන්න සංඥාවෙන් කල්පනා කරන්න පුළුවන් මේ පැවිද්දේ හිටියොත් මට මෙවැනි ස්ත්‍රී පරිහරණය කරන්න, ඔවුන් සමග දිවි ගෙවන්න, ඔවුන් සමග කාමභෝගී ජීවිත ගෙවන්න අවස්ථාවක් නැහැ. මේකේ නීති වැඩි. ඒ නිසා හොඳම දේ තමයි සිවුරු ඇරලා. සිවුරු ඇරලා ගියා නම් මේ වගේ සුන්දර ස්ත්‍රියක් මගේ කරගෙන මගේ වසඟේ තියාගෙන මට ඕන වෙලාවට පරිහරණය කරමින් මේ ඇහැ පිනවමින් ඇය නිසා, කන පිනවමින් ඇය නිසා, දිව පිනවමින් ඇය නිසා, හම පිනවමින් ඇය නිසා, නැහැය පිනවමින් ඇය නිසා ඉන්න පුළුවන් කියලා සිවුරු අතාරින්න. සාසන බ්‍රහ්මචර්යාවෙන් අයින් වෙන්න. ඉහිගෙට ඒක භාග්‍යවතුන් වහන්සේ කිව්වේ රාගයට වසඟ වෙලා කෙනෙක් සිවුරු අතහැරලා යාම හරියට අර දැති මෝරුන්ට බය වෙලා වතුර අතහැරලා. මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ මේ උපමා හතරෙන් ඒ නවක පැවිද්දන්ට සරියුත් මුගලම් දෙනමට සිත කරනවා. උන්වහන්සේට සාදුකාර දීන සතුටු සිතින් මේ දේශනාවන් කරනවා. මේ දේශනාව පැවිද්දෝ වෙච්ච අපිට, ගිහියෝ වෙච්ච ඔබට හරි වටිනවා. මෙතන ගන්න ඕනේ මේක. අපිට තියෙනවා නම් ආධ්‍යාත්මික වූ හෝ අධ්‍යාපනික වූ හෝ වෙනත් ලෞකික හෝ මොකක් හරි අරමුණ. ගිහියෝ වෙච්ච ඔබට තියෙන අපේ අරමුණම නෙවෙයිනේ. අරමුණ. ඒ අරමුණේ ඔබ මොන හේතුවක් නිසාවත් අවවාද අනුශාසනාවලට අකමැති වීම නිසා අරමුණ අතරින් ආරපාන වගේ ප්‍රත්‍යපහසුකම් වල ප්‍රශ්න නිසා අරමුණ අතරින් හොඳ නැහැ. අරමුණ අතරින්. ඒ වගේම තමයි මේ අරමුණේ යද්දි මට සැප විඳින්න බෑ, පංචකාමය විඳින්න බෑ කියලා පස්කම් රසයට ගිජු වෙලා අරමුණ අතරින් හොඳ. ඒ විතරක් නෙමෙයි ස්ත්‍රීන්ට වසඟ වෙලා ලිංගිකත්වයට යට වෙලා අරමුණ අතරින්. මේක මේ ගිහි කමේ අරමුණු සාදා ගන්නත් හරි ප්‍රයෝජන. දැන් පුතා රස්සාවක් කරනවා. පුතාට මේ ඇමරිකා එක්සත් ජනපදයේ යම්කිසි තලයකට ලෞකික ජීවිතේ යන්න නම් ඔය ප්‍රශ්න හතරෙන් ගැලවෙන්න. ඔයා කල්පනා කරොත් එහෙම
වැඩට ගියාම එතන කරන්න එපාය අතන කරන්නය මේක කරන්නය අරක කරන්නය මේක ඔයාට අයිති නැති වැඩේ ඇඩ්වයිස් නේ කොච්චර ඇඩ්වයිස් දැන් ඕවට අකමැති වුණොත් අතාරින්නේ රස ඊළඟට කෑම බීමනේ ඔයාට කෑම කන්න බෑ මේ ඔෆිස් එකේ කෑම කනවා නම් ගිහිල්ලා ඒව කන්න ඕන අතනමයි ඔයාට මේ වෙලාවේ කකා වැඩ කරන්න බෑ ඔයාට කෑම කන්න වෙලාවක් දීලා තියෙන ඒ වෙලාවේ විතරයි කන්න ඕන ඒ වෙලාව ඉවර වුණාට පස්සේ ඔයාට කකා ඉන්න බෑ ඔයාට වැඩ කරන්න එන්න වෙනවා ආදී කොච්චර ඇඩ්වයිස් හම්බෙනවා නේ ඒ ඇඩ්වයිස් හම්බෙනකොට කල්පනා කරොත් මේකට ආවත් හරි මට වෙනදා වගේ කණ්ඩක් නැති වුණා පුදුම කර්මයන්නේ රස්සාව දාලයක් කරන්න බෑ අර හිතේ ඇති වෙන ක්‍රෝධේ තරහ අර කණ්ඩ තියෙන එකට ආසාව ඕන විදියට කයිවාරු ගහ කකා ඉන්න නෑ කියන එකට තියෙන අසහනේ රස්සාවත් අරගන්න මේ මම කියව රස්සාවෙන් මේ උදාහරණ ඊළඟට තුන්වෙනි එකනේ දැන් වෙනදා ඇහැ පිනවන්න කන පිනවන්න දිව පිනවන්න නාහය පිනවන්න කරපු වැඩවලට තිබිච්ච වෙලාව රසාවට ගියාම නැති වෙලා යනවනේ වෙනදා බලපු තරම් කාටුන් බලන්න නැහැ වෙනම මේ කම්පියුටර් ගේම් ගහන්න බෑ කරන්න බෑනේ අය පැය 8ක් එහි දවස් යකා වගේ වැඩ කරන්න ඕන නේ දීපු ටාගට් එක සපුරන්න ඕන නිදා ගන්න නෑනේ ඇති පදමට නිදා ගන්න නෑ කියන වෙලාවට ගියොත් තමයි රසාව තියෙන්නේ යාළුවෝ හමු වෙන්න බෑ ඇහැ පිනවනේව කරන්න බෑ කන පිනවනේව කරන්න බෑ ඉතින් ඔය ටික ගැන හිතුවොත් ඔය ටිකට වසඟ වුණොත් අර මේ දියසුලි වලට පය වෙලා මේ වතුර අතහැරලා යන මිනිස්සයා වගේ රසාව අතහැරලා අන්තිම එක තමයි වැඩ කරන තැනදී යද්දීෙද්දි හමු වෙන ස්ත්‍රීන්ට වසඟ වුණා නේ ස්ත්‍රීන්ට වසඟ වුණා මේ සමාජයේ ඇතුලේ ජීවත් වෙනකොට යම් කාන්තාවන්ගේ දර්ශනයන්ට ලස්සන වලට හඬට රූපෙට වසඟ වුණොත් ඔයාගේ අරමුණින් ඔයා ගිලිහිලා ගිහිල්ලා වැඩ කිරීම වෙනකොට ඒගොල්ලොත් එක්ක කතා කර කර ඉන්නවා වැඩ කිරීම වෙනකොට ඒගොල්ලොත් එක්ක රවුම් ගහන්න පටන් ගන්නවා අපි අද යමු ඩිනර් එකට අද අපි ලන්ච් ගන්න එළියට යමු ඉතින් ලන්ච් අරගෙන එනකොට මෙහි රස්සාව නැති වෙනවා මොකද තව මිනිහෙක් බලන් ඉන්නවා ඒ රස්සාවට පණින්න ඒ නිසා හරිම මේ ලෞකික මග ලෞකික ජීවිතේ සාර්ථක කරගන්නත් මේ දේශනාව උපකාරයි. නිවන් මඟ සපුරා ගන්න හිතර පැවිද්දටත් මේ දේශනාව උපකාරයි. මෙලෝදී වුණත් පරලෝදී වුණත් සලසන චාතුම සූත්‍රය. නෙල්ලි වනයේදී කරපු දේශනාව තමයි ඔබ පැයක් පුරා හරියටම ශ්‍රවණය කරන්නේ. මේ උතුම් පින්කම කරද්දී අරමුණු විදියට තබා ගත්තා. ඩොන් ප්‍රේමසිරි ද ලිවේරා පියානන්ත Lillian Margaret de Livera Maniant, Don John Joaquin Jayalat Pianant, Don Agnes Nandani Disanayaka Jayalat Maniant. Pinganumodan Kirima, Livera Matituma Matinia, Putunuan, Tamange de Parsavi Machiamalata Sialad, Pindi Mai Palaparutwed. E Atuluko Obanamin Migi Varga Paramparagata Sialumanyati Varunta Maping up Treva. තෙමේ හෙමචන්ද්‍ර පියතුමා මෞතුමිය නමින් මිය ගිය මව් පාර්ශවයේ පිය පාර්ශවයේ සියලු නෑයන්ටත් මේ පින් අත් වේවා. බණ දේශනාවට අවුම්කම් දීපු හැමෝගෙම නමින් මිය ගිය සියලු නෑයන්ටත් මේ පින් අත් වේවා. අපේ ඥාතිවරු මේ ගෞතම බුදු සසුනේ නිවන් දකිත්වා කියලා සාදු. සම්‍යක් දෘෂ්ටික අපි විශ්වාස කරන සියලු දිව්‍ය රාජ සමූහයා, බ්‍රහ්ම රාජ සමූහයා, සක්‍ර රාජ සමූහයා මේ පින් අනුමෝදන් වේවා, සුවපත් වේවා, සපවත් වේවා. ලිවේරා මැතිතුමාට මැතිනියට තමන්ගේ ගෘහස්ත ජීවිතයේ කටයුතු කරගෙන යන්නට අවශ්‍ය නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, ආර්ථික සුරක්ෂිතතාවය, කායික නිදුක් නිරෝගීතාවය ලබා දෙත්වා. පුතාගේ අනාගත කටයුතු වාසනාවන්ත කරගන්න දෙවියෝ උපකාර කෙරෙත්වා, ආශිර්වාද කෙරෙත්වා. හේමචන්ද්‍ර පියතුමාට මෞතුමිය ඇතුළු පින්කමට උපකාර වෙච්ච මේ කල්යාණ මිත්‍රයින්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් අපල උපද්‍රව දුරු වේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. බණහපු හැමෝටම සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතම වේවා, සෙතක්ම වේවා, සාන්තියක්ම වේවා. දෙවියෝ ඔබව රකිත්වා, රට රකිත්වා, දේශනේ රකිත්වා, ශාසනය රකිත්වා.
දෙවිවරු නිවන් දකිත්වා කියලා සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන් වහන්සේලාට මියගිය සියලුම නෑයන්ට උතුම් මහා මහ නිවනින් සැනසීම පිණිසම අද කරගත්තු පින්කම පාරමී දහමක් වේවා. වහ වහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම නිවනම සාක්ෂාත් වේවා වේවා වේවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරං. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිපානපත්තිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. හැමෝටම දරුවාස